නංගි මල්ලි අපි ශ්‍රී ලංකා සාදර විශ්වවිද්‍යාලයේ 2019 20 කණ්ඩායම සියලු දෙනාම සුබ සන්ධ්‍යාවක් වේවා. දැන් කියන්න ඕනේ ඔකට මෙච්චර දවස් වැඩ කරා ඒ කියන්නේ මුල් ටිකේ වැඩ කෙරුණ නැතුණත් මේ අන්තිම ටිකේ හරි ඔකට වැඩ ටිකක් හරි කියන්නේ ඔකට මේ ශරීර මට්ටමකට හරි යම්කිසි ප්‍රමාණයක් හරි වැඩ කරලා ඇති. ඒ හින්දා ඔකට කියන්න තියෙන්නේ දැන් ඔකට මේ පොසිටිව් මයින්ඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ දැන් ඔකට මේ මට බෑ මේක කරන්න එහෙම නෙමෙයි හිතන්න ඕනේ. දැන් අපි මම මේක කරනවා කොහොම හරි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් තව ඔකට දවස් කීපයක් වුණත් තියෙන්නේ ඒ කීපේ වුණත් ලොකු දෙයක් කරන්න හිත හදාගන්න. කියන්නේ මම මේක කරනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න. ඒක ඔකට ගොඩක් වැදගත් වෙයි. ඒක තමයි කියන්නේ. නංගිමලි දැන් අද අපි කරන්නේ විද්‍යුත් රසායන කියන පාඩම. විද්‍යුත් රසායන පාඩමයි අකාඩමි සාරණ පාඩමයි කියන්නේ. මුලින්ම කරන්නේ විද්‍යුත් රසායන පාඩම. තුනක් තියෙනවා. ඒක කොටස තමයි රසායනික කෝෂයයි විද්‍යුත් විච්ඡේදනයයි ලෝහ විකාශනය කියන්නේ. මේ තුන තමයි ඔබට විද්‍යුත් රසායනයේදී සාමාන්‍ය පෙළ විශේෂ සාමාන්‍ය පෙළට හදාරන්න තියෙන මෙන්න මේ තුන යටතේ තමයි විද්‍යුත් රසායනය හදාන්න දෙන්නගේ මල්ලි. රසායනික කෝෂයක් කියවන සාමාන්‍ය බැටරියක් නෙදින්නේ මේක කරන්නේ ඒ කියන්නේ රසායනික සංයෝග වලින් රසායනික සංයෝග භාවිතා කරලා ඒ විදුලිය ජනනය කිරීමක් තමයි මේ රසායනික කෝෂ වල කරන්නේ. විද්‍යුත් විච්ඡේදනයේදී කරන්නේ බාහිරින් විද්‍යුතය සම්බන්ධ කරලා රසායනික සංයෝග විච්ඡේදනය ලක් කිරීමක් තමයි මේ විද්‍යුත් විච්ඡේදනය යටදී කරන්නේ. ලෝහ විකාශනයේට විද්‍යුත් රසායන සම්බන්ධ වෙන්නේ එතනදී ලෝහ කිහිපයක් එක්ක නැත්නම් ලෝහයේ වාතයකට ඒකත් එක්ක විද්‍යුතයේ රසායනයේ සම්බන්ධ වෙලා තමයි මේ ලෝහ විකාශනයේදී විද්‍යුත් රසායනයේ සම්බන්ධ වෙන්නේ. හරි අපි ඉස්සෙල්ලාම බලමු රසායනික කෝෂ කියන එක ඒක යටතේ තියෙන ඒවා. ඒ රසායනික කෝෂ කියන එක පැහැදිලි කරන්න ඔකට ටික අච්චි පොතේ තියෙනවා මේ එක පරීක්ෂණයක්. අන්න ඒ පරීක්ෂණය මම පොඩ්ඩක් අඳින්න හිඟ. මුලින්ම කරන්නේ මෙහෙම බීකරයක් අරගෙන ඒකට සල්ෆියුරික් අම්ලය පුරවනවා. තනුක සල්ෆියුරික් අම්ලය. ඒකට ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ධ කරනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ දෙක එකක් සක්‍රියතාවයෙන් වැඩි එකක් අනිත් එක අරකට සාපේක්ෂව සක්‍රියතාවයෙන් අඩු එකක්. සක්‍රියතාවය වැඩි එක මම මෙහෙම මහතර ලකුණු කරන්නම්. සක්‍රියතාවයෙන් අඩු එක මේ මම ඊනේ ලකුණු. මේකට වඩා අඩුවෙන් ඒක පැහැදිලි වෙන්න මේකට වඩා අඩුවෙන් මේක ලකුණු කරලා තියෙන්නේ. දැන් මේකදී කරන්නේ මේකෙදි කරන්නේ සක්‍රියතාවයේ මේක සාමාන්‍ය මේක යාන්ත්‍රණය වෙන්නේ සක්‍රියතාවයෙන් වැඩි එක දිය වෙනවා. සක්‍රියතාවයේ වැඩි එක දිය වෙලා ඒකෙන් ඉලෙක්ට්‍රෝන මේකට මේ ද්‍රාවණයට මේ පද්ධතියට ලබා දෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන මේකට බාහිරින් සම්බන්ධ කරලා දෙනවා මේක රැහැන්. මේ ඉලෙක්ට්‍රෝන මේවා හරහා ගිහිල්ලා සක්‍රියතාවයේ අඩු එක තියෙනවා. සක්‍රියතාවයේ අඩු එකට ගිහිල්ලා එතෙන්දී මේ ජලීය ද්‍රාවණයේ තියෙන
තව එකක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන එතනදී තමයි මේ රසායනික ක්‍රියාවලිය වෙන්නේ. මෙන්න මේක තමයි මෙතන වෙන රසායනික ක්‍රියාවලිය. එතකොට මේකෙදි ඉලෙක්ට්‍රෝන ගලා යාමක් සිදු වෙනවා මේ පැත්තට. දැන් අපි මේකෙදි ගන්නේ සක්‍රියතාවය වැඩි එකට ගන්නේ සිංක් ඉලෙක්ට්‍රෝඩ්. ඒ සිංක් කර සක්‍රියතා ශ්‍රේණියේ උඩින් තියෙන එක. සිංක් ලෝහය තමයි මෙතන සක්‍රියතාවය වැඩි එක විදිහට ගන්නවා. මේකට මේ පද්ධතියට සම්බන්ධ කරන මේ ලෝහ දිනවනේ ඒවට කියන්නේ ඉලෙක්ට්‍රෝඩ කියලා. ඒතර මේක සිංක් ඉලෙක්ට්‍රෝඩය. මේකට වඩා සක්‍රියතාවයෙන් අඩු එකක් තමයි මේ අනිත් එක විදිහට පාවිච්චි කරන්නේ. ඒකට අපි ගන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. කොපර් ලෝහය ගන්න. ඒකට අපි කියන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. මේකෙන් දැන් මල්ලන්ගේ මේ සිංක් ඉලෙක්ට්‍රෝඩය දිය වෙනවා. සිංක් ඉලෙක්ට්‍රෝඩය දිය වෙනවා, කොපර් ඉලෙක්ට්‍රෝඩය දිය වෙනවා. ඒ වුණාට කොපර් වලට වඩා සිංක් වල සක්‍රියතාවය වැඩි. ඒකින්ද කොපර් වලට සාපේක්ෂව සිංක් ඉලෙක්ට්‍රෝඩය දිය වෙන ප්‍රමාණය වැඩි. ඒකින්ද සිංක් වල ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. සිංක් කියන ලෝහය, සිංක් කියන සොලිඩ් එක ලෝහය දිය වෙනවා. සිංක් ලෝහය දිය වෙලා සිංක් ධන දෙක අයනය හැදෙනවා. එතන ඉලෙක්ට්‍රෝන දෙකකුත් පිට වෙනවා. මේ සිංක් ධන දෙක අයනය ජලීය ද්‍රාවණයට යනවා. කියන්නේ සිංක් ධන දෙක අයනය සිංක් ජලීය ද්‍රාවණයට යනවා. අනික තමයි අපි එක්වස් කියන්නේ. මේකෙදි ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිදු කරන්නේ. මොකක් හරි සංයෝගයෙන් හරි ඉලෙක්ට්‍රෝන අණු පරමාණු පිට කරනවා නම් අන්න එතන වෙන්නේ ඔක්සිකරණයක්. අන්න ඒක මත තියාගන්න ඕනේ. මෙතන එතකොට වෙන්නේ ඔක්සිකරණයක් වෙන්නේ. එතකොට ඔක්සිකරණයක් වෙන්නේ මේකට මේ ප්‍රතික්‍රියාවට කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කියලා. දැන් මේක අර ධන අයන ඉලෙක්ට්‍රෝන එහෙම තියෙන හින්දා මේක සම්පූර්ණ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒ හින්දා මේකට කියන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. ඔක්සිකරණය වෙන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා දෙන එක. ඉලෙක්ට්‍රෝන තමන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික පිට කරන එක. ඒකට කියන්නේ ඇනෝඩය කියලා. ඒක මතක තියාගන්න ඕනේ ඇනෝඩය ඔක්සිකරණය වෙනවා කියලා. ඇනෝඩය ඔක්සිකරණය වෙනවා. එතකොට සිංක් තමයි ඇනෝඩය වෙන්නේ. මේකේ ඇනෝඩය සිංක් එක. ඇනෝඩය ඔක්සිකරණය වෙනවා. එතකොට සිංක් තමයි මෙතන ඇනෝඩය. සිංක් දිය වෙලා සිංක් ධන දෙක හයනවා. ධන දෙක අයන හදනවා. එතකොට සිංක් ධන දෙක අයන ජලීය ද්‍රාවණයට යනවා. මේ ඉලෙක්ට්‍රෝන මේක වටා මෙහෙම තියෙනවා. මේ නිකන් වලයක් වගේ මේක දිය වෙලා මෙහෙම ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒකින්ද දැන් ඉලෙක්ට්‍රෝනේ ඍණාරෝපිත ඉන්නේ. ඉලෙක්ට්‍රෝනේ ඍණාරෝපිතින්ද මෙතන ඍණ ආරෝපිත වලාවක් එනවා. මෙතන නිකන් මේ ඍණ මේ භාවය තමයි මෙතන හැදෙන්නේ. මේකට සාපේක්ෂව කොප එකක් දිය වෙනවා. ඒ වුණාට කොප එකට සාපේක්ෂව මෙතන ඉලෙක්ට්‍රෝන වැඩිපුර එනවා. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන වැඩිපුර මේ ස්වභාවය තියෙනින්ද මෙතන මේ මේකට සාපේක්ෂව මෙතන ඍණ ආරෝපණයක් වැඩි වෙනවා. එහෙනම් මේක තමයි ඍණාග්‍රේද. එතකොට ඍණාග්‍රේ ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන මේක හරහා ගිහිල්ලා මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය වෙතට යන්නේ. හරි. දැන් අපි ඇනෝඩය බැලුවා. ඇනෝඩය වෙන්නේ සිංක් කියන ලෝහය සිංක් ධන දෙක බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් අපි කියන්නේ ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය වෙන්නේ සිංක් ධන දෙක අයන බවට පත් වෙලා දෙකයි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා.
ඔක්සිකරණය වෙන තැනට ඇනෝඩ් එක කියලා තමයි කියන්නේ. හරි අපි බලමු දැන් කොපර් ඉලෙක්ට්‍රෝඩ් වෙනවද කියලා. කොපර් ඉලෙක්ට්‍රෝඩේ දැන් සිංක් වලින් පිට කරන ඉලෙක්ට්‍රෝන තියෙනවා. සිංක් වලින් තියෙන පිට කරන ඉලෙක්ට්‍රෝන මේ බාහිර බාහිරින් සම්බන්ධ කරලා තියෙන මේ බාහිර සම්බන්ධ කරලා තියෙන මේ සන්නායක හරහා ගමන් කරන ඉලෙක්ට්‍රෝන. මෙතන ඉලෙක්ට්‍රෝන ගමන් කරන හින්දා ඒක අඳුන ගන්න අපි මෙතනට අර ඇමීටර් පාවිච්චි කරනවා. ඒ ඇමීටරේ උත්ක්‍රමණයක් වෙනවා කියන්නේ එතකොට අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලා ගිහලා එතන මෙතන මොකක් හරි විද්‍යුතයේ ඒ කියන්නේ ධාරාවක් ගලා ඇමීටරේ උත්ක්‍රමණය වෙනවා කියන්නේ අපිට කියන්න පුළුවන් මෙතන ධාරාවක් ගලා ගියා කියන එක. කොපර් ඉලෙක්ට්‍රෝඩේදී වෙන්නේ මේකට වඩා සිංක් වලට වඩා සක්‍රියතාවයෙන් අඩුයි කොපර් ඉලෙක්ට්‍රෝඩේ. කොපර් මෙතනින් පිට කරන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මෙතන ඉන්නවා. ඉලෙක්ට්‍රෝන මෙතනට ආවට ඒවට මේක නෙමෙයි කැතෝඩේ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තට මේක ඉලෙක්ට්‍රෝන ලබාගෙන ප්‍රතික්‍රියාවක් කරන්නේ. මේක ඉලෙක්ට්‍රෝන ලබා ගන්න විතරයි ප්‍රතික්‍රියාව කරන්නේ මේ ද්‍රාවණයේ තියෙන කණුක සල්ෆියුරික් අම්ලය තමයි. කණුක සල්ෆියුරික් අම්ලය ද්‍රාවණයේදී විඝටනය වෙලා තින්නේ කණුක සල්ෆියුරික් අම්ලයේ ද්‍රාවණයේදී H+ අයන විදිහටයි සල්ෆේට් අයන විදිහටයි මේක විඝටනය වෙලා තියෙන්නේ. මේ අයන ජලීය ද්‍රාවණයේ තියෙන ජලීය විදිහට ඉන්න මෙතන ඊක්වස් වෙනවා. මෙතනත් ඊක්වස්. සල්ෆියුරික් අම්ලයේ H+ විදිහටයි සල්ෆේට් අයන විදිහටයි ඉන්න වෙලා. මේක සුද්ධ කරන්න මෙතනට දෙකක් ගන්නවා. දැන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ප්‍රතික්‍රියා කරන්නේ මේ H+ අයන තමයි. ඒක බලමු අපි. මෙතන H+ අයන මෙහින් එන ඉලෙක්ට්‍රෝන ටික H+ අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට කරනවා. H2 ගෑස් පිට කරනවා. සුන්දරම් මෙතන දෙකක් දානවා. ඒතකොට H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 බවට වත් වෙනවා. ඒ කියන්නේ මෙතනදී උනේ ඉලෙක්ට්‍රෝන මේ ලෝහයේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් මෙතනදී උනේ. ඉලෙක්ට්‍රෝන පිට කරන අයනයක් බවට වත් වෙනවා. මෙතනදී උනේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. මෙතන ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය කියලා තමයි අපි හඳුන්වන්නේ. මෙතනදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒතර මේක තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ ඉස්සර කිව්වා වගේ තමයි අයන තියෙනවා. ඒකින්ද මේ සම්පූර්ණ වශයෙන් ප්‍රතික්‍රියාව නැහැ. ඒ කියන්නේ ධන අයන ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙතන සමස්ත ප්‍රතික්‍රියාව නැහැ. ඒකින් තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි තැනක ඔක්සිහරණය වෙනවා නම් ඒකට අපි කියන්නේ කැතෝඩය කියලා. මෙතන ඔක්සිකරණය වුණා. ඔක්සිකරණය වුණ එක ඇනෝඩය කියලා ගත්තා. මෙතන ඔක්සිහරණය වුණා. ඔක්සිහරණය වුණ එක කැතෝඩය. ඒතර මේකෙදී කැතෝඩය විදිහට ක්‍රියා කරන්නේ කොපර් ඉලෙක්ට්‍රෝඩය. කැතෝඩය විදිහට ක්‍රියා කරන කොපර් ඉලෙක්ට්‍රෝඩය. එතකොට දැන් සිංක් වල නම් සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙතන ඍණාරෝපිත වෙනවා. ඒකින්ද මෙතන මේකට වඩා ඍණාරෝපිත වුණ හින්දා මෙතන මේ ඉලෙක්ට්‍රෝඩය ඍණාරෝපිත බවින් වැඩි වුණා. මෙතන දැන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න දැන් මේකෙන් පිට කරන ඉලෙක්ට්‍රෝන ටික මෙතනට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත කරන්නේ. ඒතකොට මෙතන ඍණාරෝපිත බව අඩු වෙන එක තමයි වෙන්නේ. ඒතකොට මෙතන මේකට සාපේක්ෂව මෙතන ධනාරෝපිත වෙනවා. එතන ධනාත්‍රයේ විදිහට ක්‍රියා කරන්නේ මේ කොපර් ඉලෙක්ට්‍රෝඩය.
හරි මේක දැන් රූප සහ ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේකේ දෙන ප්‍රතික්‍රියාව අපි දැන් බලමු. මේකෙදි අර දෙකක් වුණා. ඒ කියන්නේ ඔක්සිකරණයක් වුණා, ඔක්සිහරණයක් වුණා. ඔක්සිකරණය උනේ ඇනෝඩේ ගාවදී ඔක්සිකරණය වුණා, කැතෝඩේ ගාවදී ඔක්සිහරණය වුණා. අන්න ඒක ගොඩක් වෙලාට අහන ප්‍රශ්නෙට ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩේ ගාවදී, ඔක්සිහරණය වෙන්නේ කැතෝඩේ ගාවදී. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව තමයි ඔක්සිකරණය උනේ අර ඉස්සෙල්ලා අපි ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරපු එක. ඔක්සිකරණයකදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා දෙන එක. ඒතර ඔක්සිකරණය උනේ සක්‍රියතාවයෙන් වැඩි එක. ඒ කියන්නේ ඉස්සෙල්ලාදී අපි සිංක් තමයි සක්‍රියතාවය වැඩි එක විදිහට ගත්තේ. සිංක් ඉලෙක්ට්‍රෝඩේ තමයි ඔක්සිකරණය උනේ. ඒතකොට ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව තමයි සිංක් අයන සිංක් ඝණය සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන දෙක අයන බවට පත් වුණා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් පිටට තමයි සිංක් ධන දෙක. මේක සිංක් ධන දෙක ජලීය ද්‍රාවණයට යන්නේ. ඒකින්ද ජලීය ද්‍රාවණේ සිංක් ධන දෙක අයන තියෙනවා. ඒකින් තමයි මේ ඉක්වස් කියන්නේ. ඒක තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව තමයි ඔක්සිහරණය උනේ කොපර් ඉලෙක්ට්‍රෝඩේ නෙමෙයි ඔක්සිහරණය උනේ. කොපර් ඉලෙක්ට්‍රෝඩේ උනේ කොපර් ඉලෙක්ට්‍රෝඩේ ඉලෙක්ට්‍රෝන ගත්ත විතරයි. කොපර් ඔක්සිහරණය උනේ ජලීය ද්‍රාවණයේ තිබ්බ අර තනුක සල්ෆියුරික් අම්ලයේ H+ අයන තමයි ඔක්සිහරණය උනේ. කියන්නේ H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට කරා. අන්න ඒක තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව උනේ. ඒක සමීකරණයක දාන්න H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 වායුව පිට කරනවා. මේක ජලීය ද්‍රාවණයේ තියෙන්නේ H2 වායුව පිට කරන හින්දා මේක ගෑස් එකක් තියෙන්නේ. අර කොපර් ඉලෙක්ට්‍රෝඩේ ගාවින් වායු බුබුලු පිට වෙනවා. අන්න එතකොට තමයි අපි දැනගන්නේ මෙතන H2 ගෑස් එක කියන එක පිට වුණා කියලා. මේක සුලිත කරන්න H2 කියනවනේ මෙතන දෙකක් දානවා. මේ පැත්ත ධන දෙකක ආරෝපණයක් තියෙන. ඒකින්ද මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දාපුවම ඍණ දෙකයි ධන දෙකයි කියලා මෙතන සමස්ත එක බිඳුවක් වෙනවා. මේක තමයි ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. මේක ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට සමස්ත ප්‍රතික්‍රියාව තමයි මේ දෙකේ එකතුව. සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ සිංක් දිය වෙන එකයි H+ අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න එකයි. සිංක් දිය වෙන සමස්ත ප්‍රතික්‍රියාවේ සිංක් සොලිඩ් දෙකයි H+ දැන් ඉලෙක්ට්‍රෝන දෙකයි H+ ජලීය ද්‍රාවණයක තියෙනවා. මේ පැත්තේ ටිකයි මේ පැත්තේ ටිකයි එකතු කරාම තමයි සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ. දැන් අපි මේ පැත්තේ ටික එකතු කරා මේ පැත්තේ ටික බලමු. සිංක් ධන දෙක අයනයි H2 වායුව කියන H2 gas මෙතන දෙකයි නිකන්. දැන් මේ ප්‍රතික්‍රියාවේදී මෙතන ඉලෙක්ට්‍රෝන දෙක ඉලෙක්ට්‍රෝන දෙක පිට වෙලා ඒ කියන්නේ සිංක් තමයි මෙතන H+ වලින් ආපු ඉලෙක්ට්‍රෝන දෙක. ඒ කියන්නේ H+ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන H2 උනේ. අන්න ඒක තමයි H+ ඉලෙක්ට්‍රෝන දෙකක් ගත් එක. මෙතන පිට ඉලෙක්ට්‍රෝන දෙකක් ආවේ. මෙතන සිංක් ධන දෙක බවට පත් වුණා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙක බවට පත් වුණා. එතකොට සිංක් වලින් පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක තමයි මේ H+ වලින් අරන් තියෙන්නේ. ඒකට එක සම්බන්ධය. මේ ඉලෙක්ට්‍රෝන හරහා සම්බන්ධක සන්නායක සම්බන්ධ කරලා තියෙන හින්දා
ඉලෙක්ට්‍රෝන ගමන් කළ ඒ තුලිත වෙන්න තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර සමස්ත ප්‍රතික්‍රියාව කියන්නේ මේ දෙපැත්තෙම ඉලෙක්ට්‍රෝන හින්දා මේ ඉලෙක්ට්‍රෝන දෙපැත්තෙම කැපෙනවා. මේක තමයි සමස්ත ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ වගේ තමයි රසායනික කෝෂ හැම එකම වෙන්නේ මේ වගේ ස්ට්‍රක්චර් එකකට තමයි රසායනික කෝෂ සිදු වෙන්නේ. අර ප්‍රධාන ටික මත තියාගන්න ඕනේ සක්‍රියතාවය වැඩි ලෝහයකුයි සක්‍රියතාවය අඩු එකකුයි තමයි ගන්නෙ. ජලීය විදුලිය සන්නයනය කරන එකක් තමයි ජලීය ද්‍රාවණයට දාන්නේ අපි. සක්‍රියතාවයෙන් වැඩි එක ඉලෙක්ට්‍රෝන වැඩිපුර දීලා ඒක ඔක්සිකරණයට ලක් වුණා. සක්‍රියතාවයෙන් අඩු එක ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණයට ලක් වුණා. ඔක්සිකරණය වුණ එක ඇනෝඩය, ඔක්සිහරණය වුණ එක කැතෝඩය. ඒ ටික තමයි මේ සාමාන්‍ය පෙළ යටතේ විද්‍යුත් රසායනයට තියෙන්නේ. අපි මේකෙන් ප්‍රශ්නයක් කළවලු මේක කොහොමද කියලා. ඔකටිට හම්බුණා ඇති අර WhatsApp group වල Telegram group වල එහෙම දැම්ම අපි ඊයේ රසායන විද්‍යාව කියලා ටියුට් එක. ඒ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ මේක සම්බන්ධව තමයි තියෙන්නේ. ඒක අපි කරමු. ටික වෙලාවක් ගන්න අපි ඒක කරමු. හරි නම් ඊවලි දැන් වෙලාව නම් මදි වෙන්නේ නැති ඒ වුණාට දැන් අපිට තියෙන කාලයත් එක්ක ටිකක් මේක ටික සම්බර කරගන්න ඕනේ. ඒකින්ද මාත් එක්කම ඒක කරන් යන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔකට කරන්න පළවෙනි ප්‍රශ්නේ මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ එදිනදා කටයුතු සාර්ථක කර ගැනීමට විදුලිය අත්‍යවශ්‍යයි. විදුලිය සුළු ප්‍රමාණයෙන් ලබා ගැනීමට විද්‍යුත් කෝෂය යොදා ගනී. විද්‍යුත් කෝෂයක් කියන කුමක්ද? විද්‍යුත් කෝෂයක් කියන්නේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන ඇටෝමක් තමයි විද්‍යුත් කෝෂයක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ වටිය පොතේ තියෙන්නේ එහෙමයි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන ඇටෝමක් කියලා තමයි වටේ පොතේ දීලා තියෙන්නේ. මේකෙදි අර උඩ කියලා තියෙනවා විදුලිය සුළු ප්‍රමාණයක් ලබා ගැනීමට විද්‍යුත් කෝෂය ලබා ගැනීම. ඒ කියන්නේ මහ පරිමාණයෙන් මේකේ විදුලිය නිෂ්පාදනය කරන්න අමාරුයි. මේ වගේ පොඩියට වුණේ ඒ කියන්නේ ලොකු කරලා ගන්න ඕන නම් ඒක පුළුවන් ඇති කියලා හිතනවා. ඒ කියන්නේ පොඩි ධාරාවක් තමයි අරගෙන යන්නේ. හරි ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දෙකේ ප්‍රශ්නේ අහන්නේ විද්‍යුත් කෝෂයක ධනාක්‍රිය අසල සිදුවන ක්‍රියාවලිය කුමක්ද? මම අර රූප සටහන අඳින්නම්. මේක තමයි රූප සටහන දීලා තියෙන්නේ. මේ රූප සටහන ඒ කියන්නේ විද්‍යුත් කෝෂයක රූප සටහනක් තමයි මේක දීලා තියෙන්නේ. මේකෙදි කරලා තියෙන්නේ මෙතනින් සුළු විදුලිය නිපදවලා මෙතන මේ සලකුණ බල්බ් එක. ඒ කියන්නේ බල්බ් එකේ සලකුණ තමයි තියෙන්නේ. ඒ කියන්නේ බල්බ් එක පත් වෙනවාද කියලා බලපුවා බලලා තමයි බල්බ් එක පත් වෙනවාද කියලා බලලා තමයි මෙතන තියෙන්නේ. හරි ප්‍රශ්න ටික බලමු. විද්‍යුත් කෝෂයක ධනාත්මක අසල සිදුවන ක්‍රියාවලිය මොකක්ද? ධනාත්මක අසල සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා අහන්නේ. ඍණාත්මක අසල ඍණයකේදී වෙන්නේ ඔක්සිකරණයක් වෙන්නේ. කියන්නේ අර සක්‍රියතාවයෙන් වැඩි එක ඉලෙක්ට්‍රෝන ලබා දීලා එතන අර
ඉලෙක්ට්‍රෝන වලාක තියලා ඒක ආරෝපණය වෙනවා. එතකොට එතන ඔක්සිකරණයක් වෙලා තියෙනවා. ධනාරෝපිත එක මේකට සාපේක්ෂව අර ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හින්දා මේකෙන් දෙන ඉලෙක්ට්‍රෝන ලබා ගන්න හින්දා මේකට සාපේක්ෂව ධන වෙලා මෙතන ධනාරෝපණයක් වෙනවා. ඒතර මෙතන ඔක්සිහරණයක් වෙලා තියෙනවා. ඍණාරෝපණේ සක්‍රීයතාවය වැඩි එක දිය වෙලා සක්‍රීයතාවය වැඩි එකදී ඉලෙක්ට්‍රෝන පිට කරලා එතන ඍණාරෝපණය තියෙනවා. මේකට උත්තරේ එන්න ඕනි විද්‍යුත් කෝෂයේ ධනාත්මක සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඔක්සි හරණය. B ප්‍රශ්නය අහන්නේ ඍණාත්මක සිදුවන ප්‍රතික්‍රියාව කොහොමද කියලා. ඍණාත්මක සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඔක්සිකරණය. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය අහනවා පහත් එක්කෙනි සරල කෝෂයක උපසටහනේ X ද්‍රව්‍යය කොහොමද? X ද්‍රව්‍ය මේක දාලින් X ද්‍රව්‍ය මේක දාලින් මෙතන ගන්න ඕනි. ඒ කියන්නේ ඉස්සලා අපි ගත්තේ අර අයනික ද්‍රවණයෙන් නේ. ඒ කියන්නේ විද්‍යුතය සංනයනය කරන ද්‍රව්‍ය තමයි මෙතන ගන්න ඕනි. ඒකයි පරිපතේ සම්පූර්ණ වෙන්න නම් මේ දෙක හරහා ධාරාව ගමන් කරන්න ඕනේ. ඒ හින්දා මෙතන මේ ද්‍රාවණයට ගන්න ඕනේ විද්‍යුතය සංනයනය කරන එක. විද්‍යුතය සංනයනය කරන අර ඔබ ඉස්සලා අපි උදාහරණයක් ගත්තා වගේ H2SO4 ජලීය ද්‍රාවණය ඒ මොකක් කරේ? ඒ කියන්නේ අයනික ද්‍රාවණ විද්‍යුතය සංනයනය කරන. ඒ කියන්නේ අයනික ද්‍රාවණයක් අන්න ඒ වගේ එකක් තමයි විද්‍යුතය සංනයනය කරන එක තමයි මෙතනින් ගන්න ඕනේ. උත්තරේ කියන මොකක් කරේ අයනික ද්‍රාවණයක් ගන්න ඕනේ. අපි අර ඉස්සෙල්ලා එකේ ගත්තේ සල්ෆියුරික් අන්නේින්ද මෙතන H2SO4 ඉන්නේ. ඊළඟට අහන්නේ ධනාග්‍රය හා ඍණාග්‍රයට යොදා ගන්නා ලෝහ මොනවාද? ඍණාග්‍රයට අපි ගත්තේ සක්‍රීයතාවයෙන් වැඩි එක. ධනාග්‍රයට අපි ගත්තේ සක්‍රීයතාවයෙන් අඩු එක. ඍණාග්‍රය කලින් එකේ අපි ගත්තේ ඍණාග්‍රයට සිංක් ගත්තේ. ධනාග්‍රයට ගත්තේ කොපර්. අන්න ඒ වගේ මොකක් හරි ලෝහ දෙයක් ගත්තාම මේකට වඩා සක්‍රීයතාවයෙන් වැඩි එකක් තමයි ඍණාග්‍රයට ගන්න ඕනි. සක්‍රීයතාවයෙන් අඩු එක තමයි ධනාග්‍රයට ගන්න ඕනි. මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි ඒ කියන්නේ සක්‍රීයතාවයෙන් වැඩි එක ඍණාග්‍රයට ගන්න ඕනි. සක්‍රීයතාවයෙන් අඩු එක ධනාග්‍රයට ගන්න ඕනි. ඍණාග්‍රය ඇසල සිදුවන රසායනික ප්‍රතික්‍රියාව දැක්වීමට තොවිත රසායනික සමීකරණයක් තියෙනවා. ඍණාග්‍රය ඇසල ඔක්සිකරණයක් වෙනවා. දැන් කිව්වා අපි इधर ऑक्सीकरण सिंक मग गत्ते लोहे सिंक इधर सिंक कैसे बनता है नहीं उत्तरे लियन होनी ये सी एक उत्तरे सिंक ऑक्सीकरण नहीं क्या नहीं इक्वल लगा देना सिंक क्या लोहे में मेवा दान होनी क्या नहीं जलीय दान अंदर लोहे अंदर किन्हीं का एक दान होनी इधर क्या नहीं ये वाला लकुनु अडुगन वा ऐतिह्य रहते ना මෙතන වෙන්නේ සිං ධන දෙක අයන බවටපත් වෙනවා. ඒක ජලීය ද්‍රවණයක්. සිං ධන දෙක බවටපත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. ඒක තමයි ධනාග්‍රය අසල සිදුවන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අහලා දිනවා D එක අහලා දිනවා ධනාග්‍රය අසල දෙකියගේ නිරීක්ෂණය කියන්නේ. ධනාග්‍රය අසල දෙකියගේ නිරීක්ෂණය තමයි දැන් මෙතන තියෙන H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 බවටපත් වෙලා මේ වායුවක් හැදෙනවා. ඒ කියන්නේ H2 වායුව හැදෙලා වායු බුබුළු පිට වෙනවා. ඒතර මෙතන වෙන්නේ වායු බුබුළු පිටවීමක් සිදු වෙන්නේ. මෙහෙම වායු බුබුළු පිට වෙනවා. එතකොට මෙතන මේක ධනාග්‍රය අසල වෙන්නේ වායු බුබුළු පිට වෙනවා. මේක ඇහුවත් ඍණාග්‍රය අසල වෙන්නේ මොකද කියලා ඍණාග්‍රයේ ඡය වීමක් වෙනුම් කරයි කියලා තමයි කියන්නේ. මේක අහලා තියෙන්නේ ධනාග්‍රය අසල මොකද වෙන්නේ කියලා ධනාග්‍රය අසල වායු බුබුළු පිටවීමක් තමයි වෙන්නේ. හරි විද්‍යුත් රසායනය දැන් කතා කරා රසායනික කෝෂ කතා කරා ඒක ඔබට පැහැදිලි වුණා ඇති කියලා හිතනවා. හරි අපි ඊළඟට එක කතා කරමු අර විද්‍යුත් රසායනික කොටස් තුනක් තිබ්බ විද්‍යුත් රසායනික කෝෂ විද්‍යුත් විච්ඡේදනය හා ලෝහ විකාශනය කියන එක. ඒකේ රසායනික කෝෂ කතා කරා දැන් අපි කතා කරමු විද්‍යුත් විච්ඡේදනය කියන එක.
විද්‍යුත් විච්ඡේදනයේදී කරන්නේ විද්‍යුත් සන්නයනය කරන ද්‍රාවණයක් ඔස්සේ විද්‍යුතය ගමන් කිරීමට සලස්වා සිදු කරනු ලබන රසායනික විපර්යාස විද්‍යුත් විච්ඡේදනය කියලා අපි හඳුන්වනවා. එනේ විද්‍යුතය සන්නයනය කරන ද්‍රාවණය තුලින් විදුලිය සන්නයනය කිරීමට සලස්වනවා. ඒ විදුලිය සන්නයනය කිරීමට සලස්වලා ඒ ද්‍රාවණයේ රසායනික විපර්යාසයක් ඇති වෙනවා. අන්න ඒක තමයි විද්‍යුත් විච්ඡේදනය කියන්නේ. මේකට අර ඇටවුමක් පරීක්ෂණයක් ඔබට පොතේ දීලා තියෙනවා. මේකට කියන්නේ බීකරයකට විද්‍යුත් සන්නයනය කරන ද්‍රාවණයක් ගන්නවා. මේක විද්‍යුත් සන්නයනය කරන ද්‍රාවණයක් කියලා එකට දීලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි. ඒ සෝඩියම් ක්ලෝරයිඩ් අයනිකයි. අයනික ද්‍රාවණ අර ඉස්සර සල්ෆියුරික් කර ද්‍රාවණයේදී විඝටනය වුණා. ද්‍රාවණයේදී විඝටනය වෙලා තිබ්බ වගේ මේකෙදි සෝඩියම් ක්ලෝරයිඩ් අයනිකයි. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේදී විඝටනය වෙලා තියෙන්නේ කියලා විද්‍යුතය සන්නයනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ විද්‍යුත් සන්නයනය කරන්න පුළුවන් ද්‍රාවණයක් තමයි මෙතන ගන්න. මෙතනදී අපි ගන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. විද්‍යුත් සන්නයනය කරන්න පුළුවන් ද්‍රාවණයක් ගන්නවා. ඊට පස්සේ මෙතනදී ඉලෙක්ට්‍රෝඩ දෙකක් ගන්නවා. ඉලෙක්ට්‍රෝඩ දෙක විදිහට ගන්නවා. ඉලෙක්ට්‍රෝඩ දෙක විදිහට ගන්නේ කාබන් හරි ප්ලැටිනම් හරි ඉලෙක්ට්‍රෝඩ දෙක. දැන් මේකදී කරන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙක බාහිර කෝෂයකට සම්බන්ධ කරනවා. බාහිර කෝෂයකට සම්බන්ධ කරලා මේ ඉලෙක්ට්‍රෝඩ හරහා විදුලිය ගමන් කරන්න තමයි මේ සන්නයනය කරන්න තමයි හදන්නේ. දැන් බාහිර මේ පරිපථයේ ධාරාවක් ගලා යන්න නම් මේ දෙක අතර ධාරාවක් යන්න ඕනේ. නැත්නම් මේ අතර හිස් තිබුණොත් කියන්නේ මෙතන විදුලිය සන්නයනය කරන්නේ නැති එකක් මෙතන තිබ්බොත් ධාරාවක් යන්නේ නැහැ. ඒකින්ද මෙතන අපි ගන්න ඕනේ විදුලිය සන්නයනය කරන එක. ඒකින්ද තමයි මේක විද්‍යුත් විච්ඡේදනය කියන්නේ. දැන් විද්‍යුත් කෝෂයක ලොකු එක ධනාග්‍රය පොඩි එක ඍණාග්‍රය ධනාග්‍රය සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය කියලා තමයි කියන්නේ. ඍණ එක සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය. මේකට මේ විද්‍යුත් විච්ඡේදනයේදී සම්මුති කියලා සම්මුති තියෙනවා. ඒ කියන්නේ ඒව තමයි ධනාග්‍රේඩ කෝෂයේ ධනාග්‍රේඩ සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය ධන ලෙස ඍණ අග්‍රේඩ සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය ඍණ ලෙස තමයි තියෙන්නේ. ඊට පස්සේ ද්‍රාවණයේ තියෙන ධන අයන දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ ධන තියෙන ඔක්කොම අයින් තමයි සෝඩියම් ධන අයනය ක්ලෝරින් ධන අයනය තමයි ද්‍රාවණයේ තියෙන අයන. ඒතකොට සෝඩියම් ධන අයනයි ක්ලෝරයිඩ් ඍණ අයනය තමයි තියෙන්නේ. ධන ඉලෙක්ට්‍රෝඩය විතර ආකර්ෂණය වෙන්නේ ඍණ අයන. ඍණ ඉලෙක්ට්‍රෝඩය විතර ආකර්ෂණය වෙන්නේ ධන අයන. ඒකම ප්‍රතිවිරුද්ධ ඒවා තමයි මෙතනදී ආකර්ෂණය වෙන්නේ. ඊට පස්සේ ද්‍රාවණයේ තියෙන ධන අයන ඔක්සිහරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණයන අර ඉස්සෙල්ලා අපි කිව්වා ඔක්සිහරණයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් කරන්නේ. ඒක ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව තමයි ඒක. සෝඩියම් ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා.
සෝඩියම් ධනායන ඉලෙක්ට්‍රෝන ලබාගෙන සෝඩියම් ලෝහය බවට පත් වෙනවා. මෙතන ජලීය ද්‍රාවණයේ තියෙන සෝඩියම් ධනායන මෙතන ඔක්සිහරණයක් වෙන්නේ ඉඳන් එතන ඔක්සිහරණය වෙනවා නම් එතන අපි කැතෝඩේ කියලා විසඳලා තුව ඉන්න මෙතන ඍණ විද්‍යුත් කෝෂයට ඍණ ඉලෙක්ට්‍රෝඩේ තමයි මෙතන කැතෝඩේ ඉන්නේ. ඔක්සිහරණය වුණේ ඍණ ඉලෙක්ට්‍රෝඩේ ගාවදී ඉන්න කැතෝඩේ ඍණ තමයි විද්‍යුත් කෝෂයට දෙන්නේ. ඊට පස්සේ ද්‍රාවණයේ තියෙන ඍණායන ධන ඉලෙක්ට්‍රෝඩේ ගාවට තමයි යන්නේ. ඒක බලමු. ද්‍රාවණයේ තියෙන ඍණායන කියන්නේ ක්ලෝරයිඩ් අයන. ක්ලෝරයිඩ් අයන ධන ඉලෙක්ට්‍රෝඩේ ගාවට ගිහලා එතුණි ඔක්සිකරණයක් වෙනවා. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම. බලමු මේක නැහැටි. ක්ලෝරයිඩ් අයන ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ක්ලෝරයිඩ් තියෙන ජලීය ද්‍රාවණයේ ක්ලෝරයිඩ් තියෙන ජලීය ද්‍රාවණයේ තියෙන ක්ලෝරයිඩ් අයන ඉලෙක්ට්‍රෝන පිට කරලා ක්ලෝරින් වායුව බවටපත් වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. මේ තොල්ද ගන්න මෙතන දෙකයි ක්ලෝරයිඩ් වෙනවා. ඒතර ක්ලෝරයිඩ් අයන ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වුණා. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන තැන අර ඉස්සලා අපි මේ විද්‍යුත් කෝෂවලත් මේකේ ඔක්සිකරණයක් වෙනවා නම් ඒක ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය, ඔක්සිහරණය වෙන්නේ කැතෝඩය. අන්න ඒක මත තියන්න ඕනේ. ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩය, ඔක්සිහරණය වෙන්නේ කැතෝඩය. මේක තමයි විද්‍යුත් විච්ඡේදනය වෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ ඉස්සර කිව්වා වගේ විද්‍යුත් සංනයනය කරන ද්‍රාවණයක් විද්‍යුත් සංනයනය කරන ද්‍රාවණයක් ඔස්සේ විද්‍යුතේ ගමන් කිරීමට සලස්වා සිදු කරන රසායනික විපර්යාසයක්. මෙතන රසායනික විපර්යාසයක් වුණා. සෝඩියම් ලෝහය හැදුණා, ක්ලෝරින් වායුව හැදුණා. මේ දෙක තමයි රසායනික විපර්යාසයක් වුණේ ඒක. අන්න ඒක තමයි විද්‍යුත් විච්ඡේදනය කියන්නේ. දැන් අපි මෙතන ඇනෝඩයේ විදිහට ඇනෝඩයේ ධනාරෝධිත ඇනෝඩයේ විදිහට මෙතනදී සිල්වර් ඒ කියන්නේ ලෝහ පරමාණු ඇනෝඩයේ ලෙස ලෝහයක් භාවිතා කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙතනදිත් අපි ලෝහයක් තමයි භාවිතා කරන්නේ. ඒ වුණාට සිල්වර් වගේ ලෝහයක් අපි භාවිතා කරොත් ඍණායන ඔක්සිකරණය වෙනවා. ඍණායන ඔක්සිකරණය වීම වෙනුවට ලෝහ පරමාණු ඔක්සිකරණය වීම සිදු වෙනවා. ඒ කියන්නේ මෙතනදී මේ සිල්වර් වගේ ලෝහයක් භාවිතා කරොත් ද්‍රාවණයේ තියෙන ඍණායන ඔක්සිකරණය වීම වෙනුවට ඒ සිල්වර් කියන ලෝහය ඔක්සිකරණය වීම සිදු වෙනවා. ඒ කියන්නේ සිල්වර් කියන ලෝහය ඔක්සිකරණය වෙලා සිල්වර් අයනයි ඉලෙක්ට්‍රෝනයි එදෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝන සිල්වර් අයන ඉලෙක්ට්‍රෝන පිට කරලා සිල්වර් අයන බවට පත් වෙනවා කියන එක තමයි එතනදී වෙන්නේ. අපි යන් තව ප්‍රශ්නයක් කරලා බලමු. අර ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්නේ කරමු යන්න. ඒකට ටික වෙලාවක් ගමු. හරි එහෙනම් ප්‍රශ්නේ අපි කරමු. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි කරන්නේ දෙකේ ඒ කොටස රූප චලනාංකයෙන් දීලා රූප දෙක තියලා තියෙන එක. ඒකේ ආරතින්නේ දෙක ඒ කියන එක රූපය මගින් එක ප්‍රශ්නයක් අහලා තිනවා P හා Q ලෝහ දෙවර්ගයේ. මේ සඳහා වඩාත් සුදුසු ලෝහ වර්ගයෙන්ද විද්‍යුත් කෝෂ විද්‍යුත් රසායනික කෝෂ වලින්ද මේ P ඉලෙක්ට්‍රෝඩය අතර ධන
p ඉලෙක්ට්‍රෝඩය අසල ධන ඉලෙක්ට්‍රෝඩය නම් කරලා තියෙනවා. ඒතකොට ධන ඉලෙක්ට්‍රෝඩය වෙන්න ඕනි කැතෝඩය. ඔව් ධන ඉලෙක්ට්‍රෝඩය වෙන්න ඕනි කැතෝඩය. කැතෝඩය අසල වෙන්නේ ඔක්සි හරණයක් වෙන්නේ. ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙන්න ඕනි ඇනෝඩය. ඇනෝඩය අසල වෙන්නේ ඔක්සිකරණයක්. ඉලෙක්ට්‍රෝන පිට කරලා ඉලෙක්ට්‍රෝන වලාවක් ඇදලා ඒකින්ද තමයි ඍණාරෝපණය වෙන්නේ. ඉන්න ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙන්නේ ඔක්සිකරණය. ධන ඉලෙක්ට්‍රෝඩය එතකොට අපි p ලෙස ගන්න ඕනේ මෙතන සක්‍රියතාවයෙන් අඩු වෙයි. ඒක අපි සිං ඉස්සෙල්ලා මේකත් වගේ සිං තමයි ඉස්සෙල්ලා ගත්තේ සක්‍රියතාවයෙන් ගන්න. කෝෂයේ ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියලා දැනගන්න නම් අර අපිට නිරීක්ෂණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පිට වෙන එක, ඉලෙක්ට්‍රෝඩයක් දිය වෙන එක. ඊට පස්සේ නැත්නම් අපිට අර ඇමීටරයක් සම්බන්ධ කරලා ඒකේ ධාරාවක් ගියොත් ඒ කියන්නේ උත්ක්‍රමණයක් වුණොත් ඒ කියන්නේ පොඩි සෙලවීමක් වුණොත් එහෙම අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් මේකෙන් කෝෂයේ ප්‍රතික්‍රියාව සිදු වෙනවා කියලා. ඒක තමයි මෙතන අහන්නේ y කියන උපකරණය මොකක්ද කියලා. ඒතර y ලෙස ගන්න ඕනේ අපි ඇමීටරය. x ද්‍රාවණය සතු අයන වෙන් කරලා. මෙතන x ද්‍රාවණය මොකක්ද කියලා දීලා නැහැ. දැන් ඉස්සලා අපි ගත්තේ තනුක සල්ෆියුරික් තමයි අපි ගත්තේ. ඒක තනුක සල්ෆියුරික් වල විඝටනය වෙලා තියෙන තනුක සල්ෆියුරික් ද්‍රාවණයේදී තනුක සල්ෆියුරික් විඝටනය වෙලා තියෙන ඉඳ H+ අයනයි සල්ෆේට් අයනයි විදිහට තමයි මේක විඝටනය වෙලා තිබ්බා. මේ ඔක්කොම ජලීය අයන. මේව තමයි X ද්‍රාවණය සතු අයන වෙන් කරගෙන. මේව තමයි H+ අයනයි සල්ෆේට් අයනයි තමයි X ද්‍රාවණය සතු අයන. ඒතර අර තව එන ඉලෙක්ට්‍රෝන දිය වෙලා ඒ ඉලෙක්ට්‍රෝන දිය වෙලා ඒ අයන ද්‍රාවණයට එනවා. එතකොට අර සිංක් දිය වෙලා සිංක් ධන දෙක ද්‍රාවණයට ආවා. අන්න ඒවත් ද්‍රාවණයේ තියෙනවා. ඒතකොට මේකත් අපේ ද්‍රාවණයේ තියෙන අයනයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අහනවා 4A කොටස ඇත්තේ ඇනෝඩය මත සිදුවන රසායන ප්‍රතික්‍රියා සමීකරණය ලියා දක්වන්න. දැන් අපි කීප සැරයක් කිව්වා ඇනෝඩයේදී වෙන්නේ ඔක්සිකරණයක් වෙන්නේ. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා දීමක් වෙන්නේ. ඒතර මෙතනදී ඇනෝඩය අපි ගත්තේ සිංක් තමයි ඇනෝඩය විදිහට ගත්තේ. ඒතර 4 ඒකට උත්තරේ තමයි සිංක් කියන ලෝහය දිය වෙලා සිංක් කියන ලෝහය දිය ඉලෙක්ට්‍රෝන ලබා දෙන ජලීය ද්‍රවණය. ඔන්නෝක තමයි ඔක්සිකරණ ඇනෝඩය මත සිදුවන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඊටසේ ඒකේ B එකේ අහනවා B එකේදී අහන්නේ කැතෝඩය මත සිදුවන රසායන ප්‍රතික්‍රියාව සඳහා සමීකරණය ලියන්න. කැතෝඩය මතදී වෙන්නේ H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. ඒකදී වෙන්නේ ඔක්සි හරණයක් වෙන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් ඔක්සි හරණයක්. ඒක තමයි වෙන්නේ. මේක ස්ටූල්ලා ඉතින් දෙකයි ප්ලස් සාමය තමයි. ඔව් එච්චරයි ප්‍රශ්න අහන්නේ. දැන් අපි කතා කරා විද්‍යුත් රසායනික කෝෂ කතා කරා විද්‍යුත් විච්ඡේදනය කියන එක කතා කරා. තව එකක් අර තුනක් තියෙනවා විද්‍යුත් රසායනික කැලේ කොටස් තුනක් තියෙනවා ලෝහ විකාදනය කියලා. ඒකත් අපි බලමු. ලෝහ විකාදනය කියන්නේ වාතයට නිරාවරණය වී තිබියදී ලෝහ විවිධ විපර්යාස වලට ලක්වීම
ලෝහ විකාදනය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ වාතයට නිරාවරණය වෙලා තිද්දී ලෝහ ඒ කියන්නේ රසායනික විපර්යාස වෙනවා නම් අන්න ඒක තමයි ලෝහ විකාදනය කියන්නේ. කියන්නේ සාමාන්‍ය අපි දන්නවා යකඩ නළවලින් එහෙම දන්නවා ඒක තමයි ලෝහ විකාදනය කියන්නේ. ලෝහ විකාදනයේට අත්‍යවශ්‍යම ඕනි වාතය ඕනි. ලෝහ විකාදනයේට ඒ කියන්නේ මල වැදීමට එහෙම අනිවාර්යෙන් වාතය ඕනි. වාතයේ අවශ්‍යම සංකටයක තමයි ඔක්සිජන්. ඔක්සිජන් අනිවාර්යෙන් ඕනි ලෝහ විකාදනයේට. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන්නේ වාතයේ. ඒ හින්දා වාතයත් සමග ගැටෙන්න ඕනි ලෝහ විකාදනය වෙන්නේ. මල වැදීම ගැන කතා කරනවා නම් මල වැදීමේදී වෙන්නේ මල වැදීමේදී වෙන්නේ එහෙම යකඩ කියලා එහෙම හිතමු. ඒක වාතයේ නිරාවරණය තිබිලා වාතයේ නිරාවරණය වුණොත් වාතයේ තියෙන ඔක්සිජන් මේකෙන් ලබා දෙන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ කියන්නේ යකඩ වලින් ලබා දෙන ඉලෙක්ට්‍රෝන ලබාගෙන එතකොට මේ යකඩ කියන ලෝහය ඔක්සිකරණයට ලක් වෙනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ලබාගත්ත හින්දා ඔක්සිහරණයට ලක් වෙනවා. මේක තමයි මෙතන දැන් මේ යකඩ කියන ලෝහය Fe ධන දෙක අයන හදලා ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ ඔක්සිජන්. මේ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන ලබා දීම ඉලෙක්ට්‍රෝන ලබා දීම ඔක්සිකරණයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඔක්සිහරණය කියන්නේ වාතයේ තියෙන ජලයයි ඔක්සිජනයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රොක්සිල් OH- අයන ඒක හදන එක තමයි ඔක්සිහරණය විදියට වෙන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තමයි ඔක්සිහරණයක් කියන්නේ. ඒතර මේක ප්‍රතික්‍රියාව සූත්‍ර කරන්න මෙතෙන්ට ජල අණු දෙකක් දානවා. මෙතන හයිඩ්‍රොක්සිල් අයන හතරක් දානවා. එතන ඉලෙක්ට්‍රෝන හතරක් දානවා. මේක තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මල වැදීමේදී ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මේක. මල වැදීමේදී ඔක්සිකරණ ප්‍රතික්‍රියාව තමයි මේක. මේක එක කියලා දාමු. මේක දෙක කියලා දාමු. දැන් සමස්ත ප්‍රතික්‍රියාව තුන්ත වෙන්න නම් ඔක්සිකරණයේදී පිට වෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිහරණයේදී ලබා ගන්නවා. දැන් ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා තියෙනවා. ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන හතරක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් වෙන්න ඕනි සමස්ත ප්‍රතික්‍රියාවේදී. ඒ හින්දා අපි කරන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව දෙකින් වැඩි කරනවා. එතකොට දෙකයි Fe ධන දෙක දැන් හතරයි ඉලෙක්ට්‍රෝන. දැන් මෙතනින් පිට කරන හතරයි ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිහරණයේදී පිට කරන ඉලෙක්ට්‍රෝන ඔක්සිහරණයේදී ලබා ගන්න ඉලෙක්ට්‍රෝන සමාන විදිහ තමයි අපි මේක කරේ. ඒක සමස්ත ප්‍රතික්‍රියාව කියන්නේ අපි මේක තුන කියලා දැම්මොත් මෙන්න මේකේ එකතුව තමයි සමස්ත ප්‍රතික්‍රියාව. සමස්ත ප්‍රතික්‍රියාව ලියන්න
සමස්ත ප්‍රතික්‍රියාව තමයි දෙකයි Fe sorry දෙකයි ජලය වාතයේ තියෙන ජල වාෂ්ප නෙවෙයි මේ මල බැදීම සම්බන්ධ වෙන්නේ ජල ලික්විඩ් ලෙස තියෙන ජලය තමයි මල බැදීම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඔක්සිජන් ගෑස් මෙතන 4 ඉලෙක්ට්‍රෝන දැන් දෙවදින්න මම පාවිච්චි කරනවා. දෙකයි Fe දාන දෙක ධන 4යි හයිඩ්‍රොක්සි ධන 4යි ඉලෙක්ට්‍රෝන මේක තමයි සමස්ත ප්‍රතික්‍රියාව මල වැදීමේදී වෙන සමස්ත ප්‍රතික්‍රියාව. මෙතන ඉලෙක්ට්‍රෝන 4කුයි මෙතන ඉලෙක්ට්‍රෝන 4කුයි ඉන්න මේක කැපෙනවා. ඊට පස්සේ දැන් අර යකඩේ මතු පිට මෙන්න මේ සංයම මේක හැදෙනවා. කියන්නේ මේක ඔක්කොටම අපි ගන්න පුළුවන් ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කියන අයන සංයෝගය ගන්න පුළුවන්. ඊට පස්සේ වාතයට තවත් නිරාවරණය වෙලා තියෙනවා මේ ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගයේ තවත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒක බලමු. ඒකද වෙන්නේ ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා Fe2O3 අයන හදනවා. Fe2O3 සංයෝගය හදනවා. ඒක ජලයත් එක්ක තමයි තියෙන්නේ සජල අණුවක්. සජල අණුවක් ඒකින්ද තමයි මෙතන අර ජලයත් එක්ක ලියන්නේ. ඊළඟ මේ තව මේ පැත්තට ජලය එකතු වෙනවා. ඒතකොට සම්පූර්ණ ප්‍රතික්‍රියාව තමයි 4යි Fe ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් 1යි O2 මෙතන 2යි Fe2O3 සජල අණුව ඊට පස්සේ 2යි ජලය. Fe2O3 මෙන්න මේක තමයි රතු දුඹුරු පාටක් තියෙන්නේ. ඒකින්ද තමයි යකඩ අර රතු දුඹුරු පාට වෙන්නේ. මෙන්න මේකින්ද තමයි ඒ රතු දුඹුරු පාට වෙන්නේ. යකඩ මල වැදීම කියන්නේ අර යකඩ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා යකඩ වාතයේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා Fe ධන දෙක වලටපත් වෙනවා. එතනත් වෙන්නේ ඔක්සිකරණය කියන්නේ රසායනික විද්‍යුතය හා රසායනික සම්බන්ධ වෙන හින්දා තමයි ලෝහ විකාදනය මෙතනදී විද්‍යුත් රසායන පාඩමට දාලා තියෙනවා. හරි නංගිවලි විද්‍යුත් රසායනය ඔකටට යම් කිසි හරි චුට්ටක් හරි තේරුණා ඇති කියලා හිතනවා. ඔකට මේකෙන් ප්‍රශ්න එහෙම තියෙනවා නම් අර WhatsApp එකේ group එකට දාන්න. හරි එන ඔකට අද ඊළඟට තියෙන යකඩ නිස්සාරණය කියන එක අපි එන යකඩ නිස්සාරණය කියන එකට බලමු. කොටස අපි යන් එහෙනම් අපේ පාඩමට. මගේ ස්ක්‍රීන් එක හැමෝටම පේනවා ඇති කියලා මං හිතනවා. හරි. දැන් යකඩ ගත්තාම යකඩවල විද්‍යාත්මක නාමය එන්නේ අපිට ෆෙරස්. හරිද? එතකොට ෆෙරස් කිව්වහම මුලින් පොඩක් මම මේකෙන් යන්න සක්‍රියතා ශ්‍රේණිය කියන කොටසට. මොකද මේ ෆෙරස් අයිති වෙන්නේ අපේ සක්‍රියතා ශ්‍රේණියේ
මේ විද්‍යුත් මේ සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් තියෙන මූලද්‍රව්‍යයක් විදිහට ෆෙරස් කියන්නේ Fe සංකේතේ. එතකොට මෙන්න මේ යකඩ හදන හැටි යකඩ නිස්සාරණය කරගන්න හැටි තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඒකම සක්‍රියතා ශ්‍රේණියට පොඩ්ඩක් යන්නම්. හරි මේ සක්‍රියතා ශ්‍රේණිය ගත්තහම අපේ සක්‍රියතා ශ්‍රේණිය තියෙනවා ලෝහ මූලද්‍රව්‍ය 20ක්. හරිද? ඒ 20න් ගත්තහම මෙන්න මේ හයිඩ්‍රජන් පොඩ්ඩක් විශේෂයි. මොකද ඔයාලා හොඳටම දන්නවා හයිඩ්‍රජන් කියන්නේ ලෝහයක් නෙමෙයි ආලෝහයක්. හැබැයි මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් කියන කෙනා ඉන්නවා. හරිද? ඒ ඉන්නේ මේ හයිඩ්‍රජන් කියන කෙනා අපි දන්නවා හැම ප්‍රතික්‍රියාවක්ම වගේ ගත්තහම. ඒ වගේම හැම සංයෝගයක්ම ගොඩාක් සංයෝග හැදෙන්න මෙන්න මේ හයිඩ්‍රජන් කියන කෙනා වැදගත් වෙනවා. හරිද? ඒ වගේම ප්‍රතික්‍රියාවලට මේ හයිඩ්‍රජන් ගොඩක් වැදගත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ හයිඩ්‍රජන් කියන කෙනා සක්‍රියතා ශ්‍රේණියට දාලා තියෙන්නේ. හරිද? හරි. දැන් මේ සක්‍රියතා ශ්‍රේණිය කියවහම මොකද හිතෙන්නේ? සක්‍රියතා ශ්‍රේණිය කියලා අපි කියන්නේ ලෝහ. හරි? ලෝහ ඒකේ ප්‍රතික්‍රියාතාව අණුව. හරි? ලෝහය එයාගේ ප්‍රතික්‍රියාතාව අණුව ඒකේ අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකට. ප්‍රතික්‍රියාතාව වැඩි එකේ සිට අඩු එකට. වැඩිම එක මුලින් අඩුම එක අන්තිමට. අන්න එහෙම එන්න අවරෝහණ පිළිවෙලට සකස් කරලා තියෙන ශ්‍රේණියක්. ශ්‍රේණියක් තමයි අපි මේ සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ. හරිද? මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය ගත්තහම මේකෙත් ඔයාලා දැනගන්න ඕනි පොඩි පොඩි කොටස් ටිකක් තියෙනවා. මොකද මේ සක්‍රියතා ශ්‍රේණිය සම්බන්ධ පැහැදිලි රචනා ප්‍රශ්න නම් ඇවිල්ලා නැහැ. හරිද? ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්නත් දැනට නැහැ. ඒ වගේම MCQ වගේ තමයි ගොඩක් මේකෙන් ඇවිත් තියෙන. හැබැයි අපිට කියන්න බෑ මේ අවුරුද්දේ මේ සක්‍රියතා ශ්‍රේණිය සම්බන්ධ කළේ අකඩ නිස්සාරණය සම්බන්ධ කළා රන් නිස්සාරණය සම්බන්ධ කළා අපෙන් ප්‍රශ්නයක් අහවිද කියලා කියන්න බෑ. මොකද ඔයාලගේ සිලබස් එක අලුත්. සමහර විට මේ අවුරුද්දේ මෙන්න මේ කොටස් වලින් අපිට ප්‍රශ්නයක් එමේ සම්භාවිතාව තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ සක්‍රියතා ශ්‍රේණිය ගැන අද මම ඔයාලට කරන්නත් හිතුවේ. හරිද? හරි. මේ සක්‍රියතා ශ්‍රේණිය ගත්තහම සක්‍රියතා ශ්‍රේණිය ඉහළින්ම තියෙනවා කිව්වම ප්‍රතික්‍රියාතාවෙන් වැඩි මූලද්‍රව්‍ය. එහෙනම් මේ සක්‍රියතා ශ්‍රේණියේ ෆෙරස් ඉන්නේ කීවෙනියටද? 7 වෙනියට ඉන්න මූලද්‍රව්‍ය තමයි ෆෙරස් යකඩ. අන්න ඒක නිස්සාරණය කරන හැටිත් අපි අද කතා කරනවා. හරි මේ සක්‍රියතා ශ්‍රේණිය අපි මෙහෙම බැලුවට ගොඩ සමහර අයට මෙහෙම පාඩම් ඇති මූලද්‍රව්‍ය ටික පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් කියලා. ඒත් අපිට නිකන් අර ඒ කියන්නේ එහෙම මූලද්‍රව්‍ය පාඩම් කළාට අපි අර මොලේට වෙහෙසක් දීලානේ ඒක පාඩම් කරන්නේ නේද? අපි මොන දේ වුණත් අර ටිකක් සරලව හිතලා සරල විදිහට පාඩම් කරනවා නම් ඒක අපේ මොලේට කාවදිනවා නේද? ඔයාලා දන්නවා ඔයාලා ගොඩක් ඒවා ඔය සින්දු කෑලි වලින් නේ සමහර ඉතිහාසයේ කොටස් එහෙම මම හොඳට මොකද මාත් අනුගමනය කරපු මෙතඩ් එකක් මේ උසස් පෙළට සාමාන්‍ය පෙළට දෙකටම මේ අපිට මතක හිටින සින්දු කෑල්ලකින් සින්දුවක තාලයකට නැත්තම් මොකක් හරි වචන ටිකක් ගලපලා මොකක් හරි කෑල්ලකින් මෙන්න මේ පාඩමක් මතක තියාගන්න ක්‍රමයක් අපේ තියෙනවා නේද? ඒක සාමාන්‍යයෙන් අර මේක මේ අමාරුවෙන් ආයාසයෙන් පාඩම් කරනවට වඩා අපේ මොලේට යනවා. අන්න ඒ හින්දා තමයි ඔයාලට මේ පාඩම් කරන්න ලේසි වෙන්න මම මේක දීලා තියෙනවා පොඩි සින්දු කෑල්ලක් පොට්ට සෝම කැලේ මැදින් අලි සිංහයෝ පෙරලාගෙන ටිකක් ලෙඩින් හිටි කොළු මැරු සිල්වර් ප්ලැට් රත්තරනේ. හරි. හරිද? එහෙනම් මෙන්න මෙතන පොඩි මේ ෆෙරස් හා සිංක් ෆෙරස් ඊගාවට මෙතන එකක් අඩුයි. මෙතන තියෙනවා SN. එහෙම නැත්නම් C. ටින්. හරි? ටින් කියන එක මෙන්න මෙතනට එන්න ඕනි. මෙන්න මෙතනට. එන්න ඕනි ටින්. SN. මම ඒක මෙතනට දාන්නම්. ටින් කියන මූලද්‍රව්‍ය. ටින්.
හරිද? එහෙනම් මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණියේ ගත්තහම මේ සක්‍රියතා ශ්‍රේණිය ගොඩාක් අපිට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන ශ්‍රේණියක්. මේකේ ප්‍රයෝජන ගත්තහම මෙන්න මේ උඩම තියෙන මූලද්‍රව්‍ය. පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් වගේ මෙන්න මේ මූලද්‍රව්‍ය මේවා ප්‍රතික්‍රියාශීලීතාවයෙන් ඉතාම ඉහළයි. හරිද? සාමාන්‍ය වායුගෝලයේ ඒ කියන්නේ තිබ්බත් මේවා ප්‍රතික්‍රියා කරනවා. හරිද? හරිද? මේවා ප්‍රතික්‍රියාශීලීතාවය ඉතාම ඉහළයි. හරිද? එහෙනම් මෙන්න මේවා අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය නිදහසේ තියන්නේ. හරි මැග්නීසියම්, ඇලුමිනියම් වගේ මේවා නිදහසේ තියන්නේ. ගොඩක් වෙලාවට මෙන්න මේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් වගේ මූලද්‍රව්‍ය අපි තියන්නේ භූමි තෙල්, ද්‍රව පැරපීන් වගේ තෙල්වල ඔබලා. හරි තෙල් වල බහලලා මොකද ඒ වගේ තෙල් වර්ග මේවා එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඔයාලා දන්නව නේද පොටෑසියම් කැලලක් එහෙම ජලයට අපි දාන්නේ නැහැ කවදාවත්. එහෙම දැම්මොත් එහෙම පොටෑසියම් විද්‍යාගාරයේදීවත් කරන්නේ නැති මේ පරීක්ෂණය නේද? පොටෑසියම් වතුර දැම්මොත් ගිනි ගන්නවා. සෝඩියම් උනත් එහෙමයි. සෝඩියම් වැඩි ප්‍රමාණයක් වැහුනොත් ඉතා ලොකු ගින්නක් ගන්න හින්දා අපි ලොකු වතුර බේසමක් අරගෙන ඒකට සෝඩියම් චූටි කැලලක් දාලා තමයි අපි පරීක්ෂණය උනත් කරලා බලන්නේ නේද? මේවට කවදාවත් මේ ලෝහ මේ සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් ගොඩක්ම මේ පොටෑසියම්, සෝඩියම් වගේ ලෝහයකට අපි කෙලින්ම වතුර වක් කරන්න යන්නේ නැහැ නේද? වතුර වැඩි ප්‍රමාණයක් තියලා ඒකට මේව චුට්ටක් දානවා නේද? ඊගාවට මෙන්න මේ යකඩ වගේ හරි යකඩ වගේ සක්‍රියතා ශ්‍රේණියේ ටිකක් පහළින් තියෙන ලෝහ මේවා ඔයගොල්ලෝ දන්නවා හොඳට මේ යකඩ මල බැඳීමට ලක් වෙනවා නේද? අපි ඉස්සෙල්ලා පාඩමේදී කතා ඉස්සෙල්ලා විද්‍යුත් රසායන කොටසේදී යකඩ මල බැඳීම ගැන කතා කළා නේද? මෙන්න මේ යකඩ වගේ දේවල් මල බැඳෙනවාට මේ යකඩ වලට වඩා උඩින් තියෙන. හරි? යකඩ වලට වඩා උඩින් තියෙන සක්‍රිය ලෝහ. හැබැයි මේවා ගන්න යන්නේ නැහැ. මොකද අපි දන්නවා මේවා සාමාන්‍ය වායුගෝලයේ තිබ්බහම ප්‍රතික්‍රියාශීලීතාව වැඩි කියලා මං කියවනේ නේද? ඒ හින්දා මේවා ගන්නවට වඩා සුදුසු මෙන්න මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක් මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය අරගෙන මේ වගේ ලෝහ අරගෙන අපි මේ යකඩත් එක්ක ස්පර්ශ වෙන්න තියෙනවා. හරි? එහෙම කළාම මේ යකඩ මල බැඳීම සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඒක ගැල්වනයිස් කරනවා. ගැල්වනයිස් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා. ගැල්වනයිස් කරන්නේදී කරන්නේ මෙන්න මේ ෆෙරස් එහෙම නැත්නම් යකඩත් එක්ක සිංක් ස්පර්ශ කරලා තියෙන එක. හරි මේක සාමාන්‍ය මෙතඩ් එක. ඊගාවට මේ අපි කිව්වා මෙතන හයිඩ්‍රජන් කියන්නේ අලෝහයක්. හයිඩ්‍රජන් පහළින් ඉන්නවා මූලද්‍රව්‍ය කිහිපයක්. හරි? කොපර්, මර්කරි, රිදී, ප්ලැටිනම්, රත්තරන් වගේ. මෙන්න මෙයාලා ප්‍රතික්‍රියාශීලීතාවයෙන් ටිකක් අඩුයි. හරි? ඒකනේ පහළට තියෙන්නේ නේද? අපි කියවනේ ප්‍රතික්‍රියාශීලීතාවයෙන් උඩයි ඉස්සෙල්ලාම ඉන්නේ. නැත් අඩු අය පහළ ඉන්නේ කියලා නේද? අන්න එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියාශීලීතාවයෙන් අඩු මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය ගොඩාක් වෙලාවට අපි නිස්සාරණය කරගන්නේ භෞතික ක්‍රම මගින්. හරිද? ගොඩාක් වෙලාවට නිස්සාරණය කරගන්නේ භෞතික ක්‍රම මගින්. රත්තරන් එහෙමනම් අපි දන්නවා ඔය ගැරීම වගේ ක්‍රම මගිනුත් නිස්සාරණය කරගන්නවා. හරිද? එතනින් ගියාම මෙන්න මේ විද්‍යුත් මේ සක්‍රියතා ශ්‍රේණියේ තියෙන මූලද්‍රව්‍ය අපිට උදව් වෙනවා විද්‍යුත් රසායනික කෝෂ හදන්න. කලින් ඔයාලා ඉගෙන ගත්ත විද්‍යුත් රසායනික කෝෂ ගැන මෙන්න මේ විද්‍යුත් රසායනික කෝෂවලදී අපි සිංක්, කොපර් වගේ මූලද්‍රව්‍ය භාවිතා කරනවා. හරි? මෙතන ගොඩාක් වෙලාවට මේ හයිඩ්‍රජන්ට ඉහළින් තියෙන මූලද්‍රව්‍ය අපි භාවිතා කරන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාවලට. හරිද? පහළින් තියෙන ඒවා ගොඩක් වෙලාවට කැතෝඩ ප්‍රතික්‍රියාවලට. හරිද? හරි. අපි යන් එහෙනම් දැන් යකඩ නිස්සාරණය ගැන කතා කරන්න. හරිද? මේ යකඩ නිස්සාරණය ගත්තහම යකඩ නිස්සාරණයට පාවිච්චි කරන උපකරණය තමයි තියෙන්නේ ධාරා උෂ්මකය. හරිද? ඔයාලට මේ අවුරුද්දේ කියන්නේ 2010 පස්සේ ආපු අලුත් සිලබස් එකේ කිසිම පැහැදිලි ප්‍රශ්නයක් මේ යකඩ නිස්සාරණය ගැන නැහැ. හරිද? මේ යකඩ මේ ව්‍යුහගත රචනා එකකදී මේ සම්භාවිතාවක් තියෙනවා මෙන්න මේ යකඩ නිස්සාරණය කියන කොටස. හරිද?
මෙන්න මේ ධාරා උෂ්මකය කියන උපකරණයේ කොටස් නම් කරන්න. හරිද? මෙන්න මේ අක්කඩ නිස්සානය කියන කොටස ඒ නිසා පැහැදිලි ව්‍යුහගත රචනා කොටසකට හෝ රචනා කොටසකට ඒ කියන්නේ රචනා ප්‍රශ්නක කොටසකට මේ සම්භාවිතාවක් තියෙනවා 100% අපිට කියන්න බෑ මේක එනවද නැද්ද කියන එක. හැබැයි අපිට අනුමාන කරන්න පුළුවන් මේ කොටස ඒ කියන එක ගැන. මෙන්න මේ ධාරා ඌෂ්මකය ගත්තහම ධාරා ඌෂ්මකයට කලින් අපි චුට්ටක් බලමු. මේ යකඩ අඩංගු වෙලා තියෙන පස් වර්ගයට අපි කියනවා යපස්. හරිද? යපස්. යකඩ මේක MCQ එකකට එන්න පුළුවන්. යපස්. යකඩ අඩංගු වෙලා තියෙන පස් යපස්. මේකේ මේ අපේ රසායනික නාමය තමයි හීමටයිට්. යපස් කියලා ලියන්න ඉරි ගහන්න එන්නේ හීමටයිට්. හරිද? යකඩ අඩංගු පස් වර්ගය හීමටයිට්. හීමටයිට්. මේ හීමටයිඩ් වල රසායනික සූත්‍රය තමයි ඔයාලා සටහන් කරගන්න Fe2O3. සමහර විට මේකත් MCQ එකකට එන්න පුළුවන්. හීමටයිඩ් යකඩ නිස්සානයට යොදා ගන්නා පස් වර්ගයේ රසායනික නාමය මින් නිවැරදි වන්නේ කියලා මේ Fe2O3 නැත්නම් හීමටයිඩ් කියන උත්තරෙත් එක්ක තව වෙන උත්තර ටිකක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම යකඩ නිස්සානයට ගන්න බඳු මේ උපකරණය තමයි ධාරා ඌෂ්මකය. හරිද? මෙන්න මේ ධාරා ඌෂ්මකයට අපි යකඩ නිස්සාරණයේදී අමුද්‍රව්‍ය විදිහට දානවා. අඳින්න. මෙන්න මේ ගිනි ගඩොල් බිත්තියකින් මේක ආවරණය වෙලා තියෙනවා. හරිද? මේ යපස් කෝක් හා හුණුගල් වල තියෙන අපවායුන් මෙන්න මෙතනින් බටයක් දාලා පිට කරනවා. හරිද? ඊගාවට මේක ඇතුළේදී ප්‍රතික්‍රියා ගණනාවක් වෙනවා. හරි? ප්‍රතික්‍රියා ගණනාවක් වෙලා ද්‍රව යකඩවල මේ බර ඝනත්වය වැඩි. ඒ හින්දා යකඩ පහළට බැහැලා මේ ලෝබොර උඩ ඉතුරු වෙනවා. හරිද? අපි යම් ප්‍රතික්‍රියා ටික බලන්න. අපි එහෙනම් යකඩවල ප්‍රතික්‍රියා ටික බලන්න. හරිද? මේ යකඩ නිස්සාරණයේදී මෙන්න මේ ධාරා ඌෂ්මකය තුල ප්‍රතික්‍රියා ගණනාවක් වෙනවා. පළවෙනියට වෙන්නේ මෙන්න මේ කෝක් අමුද්‍රව්‍ය විදිහට දාන කෝක් එහෙම නැත්නම් කාබන් ප්‍රතික්‍රියා කරන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් CO2. හරිද? ඊට පස්සේ මෙන්න මේ CO2 වායුව එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වායුව ආයම ප්‍රතික්‍රියා කරනවා මේ කෝක් එක්ක. එහෙම නැත්නම් කාබන් එක්ක. ප්‍රතික්‍රියා කරලා හදනවා කාබන් මොනොක්සයිඩ්. හරිද? අන්න මේ හැදුණු කාබන් මොනොක්සයිඩ් වායුව අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙච්ච හීමටයිට් එහෙම නැත්නම් යපස් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා යකඩ හා කාබන් ඩයොක්සයිඩ්. හරිද? හදනකොට ඔන්න කැල්සියම් කාබනේට් අපි දැම්මනේ. මෙන්න මේ කැල්සියම් කාබනේට් ඉහළ උෂ්ණත්වයේදී වියෝජනයකට ලක් වෙනවා. වියෝජනයකට ලක් වෙලා හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ්. හරිද? මෙන්න මේ යපස් වල අපි දන්නවා යපස් කියන්නේ පස් වර්ගයනේ නේද? හීමටයිට් යකඩ අඩංගු පස් වර්ගය නේද? මේ හීමටයිට් කියන්නේ යකඩ අඩංගු පස් වර්ගය. අන්නේ පස් වල තව අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. හරි? අපද්‍රව්‍ය විදිහට සිලිකා, ඇලුමිනියම් වගේ සංයෝග තියෙන්න පුළුවන්. මෙන්න මේ සිලිකා නැත්නම් සිලිකන් ඩයොක්සයිඩ් එහෙම නැත්නම් ඇලුමිනියම් ඩයොක්සයිඩ් මේ හුණුගල් වල වියෝජනය වෙනවනේ කැල්සියම් ඔක්සයිඩ්. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් එක්ක එකතු වෙලා කැල්සියම් සිලිකේට් හා ඇලුමිනියම් සිලිකේට් කියන මේ දෙක අපි පොදුවේ ගත්තහම කියනවා ලෝබොර කියලා. මේ ලෝබොර ගත්තහම හැම වෙලේම ද්‍රව යකඩ මතු පිට පාවෙවි තමා තියෙන්නේ. හරිද? මොකද මේ ලෝබොර වල ඝනත්වය යකඩවල ඝනත්වයට වඩා අඩුයි. හරිද? ඒ නිසා මුලින්ම මේ ලෝබොර ටික නලයක් දාලා අපි අයින් කරගන්නවා. අයින් කරගෙන තමා මේ ඉතිරි වුණු ද්‍රව යකඩ ටික අපි පෙරලා අරගන්නේ. හරිද?
ඊගාවට මම මෙන්න මේ යකඩ නිස්සාරණය කොටස ගැන ඔයාලා ටිකක් අවධානය යොමු කරන්න. මොකද මේ කොටසෙන් ව්‍යුහගත රචනා හෝ රචනා ප්‍රශ්නයක කොටසක් හෝ MCQ එන්න පුළුවන්. ඔයාලගේ අලුත් සිලබස් එකේ මෙච්චර කාලෙකට මේ ගැන පැහැදිලි ප්‍රශ්නයක් අහලා නැහැ. හරි. මේක මම චුට්ටක් රන් ලෝහය නිස්සාරණය කරන හැටිත් කියන්නම්. මේ ටියුට් එකේ නැහැ. ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. මම ඒ හින්දා චුට්ටක් මේක ගැන කියන්නම්. මේ රන් ලෝහය ගත්තහම මේ ඝනත්වයෙන් වැඩි ලෝහයක් ප්‍රතික්‍රියාශීලීතාවය ඊටාම ඇත්තෙම නැති තරම් ප්‍රතික්‍රියාශීලීතාවය ඊටාම අඩුයි. ඒ නිසානේ අපි රත්තරන් කනේ දාගෙන ඉන්නවා, මේ බෙල්ලේ දාගෙන ඉන්නවා. මේක ප්‍රතික්‍රියා කරනවා නම් එහෙම නේද? අපි කොහොමද දාගෙන ඉන්නේ නේද? එහෙනම් මෙන්න මේ යකඩ අපිට පුළුවන් මේ යකඩ අඩංගු පස් අරගෙන ඒවා ඔය ගැරීම වගේ භෞතික ක්‍රම මගින් මේවා වෙන් කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම එහෙම නැත්තම් මේවා තව විවිධ රසායනික ද්‍රව්‍ය යොදලා, මොකද රසායනික ද්‍රව්‍යات එක්ක මේ යකඩ මේ රත්තරන් කියන ලෝහය ප්‍රතික්‍රියා කරන්නේ නැහැනේ. ඒ හින්දා විවිධ රසායනික ක්‍රම මගිනුත් මේ රන් ලෝහය අපිට මේ වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිස්සාරණය කරගන්න පුළුවන්. හරි. ඔයාලට මේ කොටසින් ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හරිද? හරි. කාටවත් එහෙනම් ප්‍රශ්න නැහැ වගේ අපි අදට අපේ වැඩසටහන මෙතනින් නවත්තනවා. අපිත් එක්ක සම්බන්ධ වුණ ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.